සම්බුදු වදනේ මහිමය වඩාත් හිතට දැනෙන මොහොතක අපි සූදානම් ඒ සම්බුදු මහිමේ ගුණ අදත් මෙත්නෙත් පාමුල ඔස්සේ ඔබට සමීප කරන්නට ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ සිට අදත් සූදානම් මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට. මෙත්නෙත් පාමුල සාදු සාදු සාදු. අපි මේ සුබ උදෑසන හැමදෙනාගේම සිත් තුළට සහනය සැනසීම උදාපත් වේවායි කියන හැඟුමින් ප්‍රාර්ථනාවෙන් ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ සිට සුපුරුදු ලෙස මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. ලෝකයේම එවැගේම අපේ ලක්මව තරමක් කැළඹී තිබෙන මොහොතක් මේ වෛරස් රෝගී තත්වයක් හේතුවෙන් සමස්ත ජනතාවම යම් තරමකට කලබලයකට පත් වී තිබෙන කාලයක් මේ. එවැනි කාලයක හැමදේම අපි නෙත් රේඩියෝව ගෞරවනීය මහා සංඝරත්නය පෙරදරි කරගෙන ඔබේ හිතේ සංසුන් භාවය උදෙසා ඔබේ ජීවිතයේ සැනසීම උදෙසා ඔබේ පීඩාවන් දුරු කරලනු වස් ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ආශිර්වාදය ලං කරන වැඩසටහන් තුලින් සැබවින්ම අපේක්ෂා කළේ ඔබට ශාන්තිය සිත. ඉතින් එවැනි චේතනාවක් හදෙහි දරාගෙන මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට මෛත්‍රී සහගත හැඟුමින් සූදානම් වන මොහොතේ ගෞරව නමස්කාර පූර්වකව මෙත්නෙත් පාමුල වැඩසටහන වෙනුවෙන් අපේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරුවන් වහන්සේව බොහොම ගෞරවයෙන් මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නය මෙහෙණින් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගෙන අපි සෝදානම් වෙන්නේ මෙත්නෙත් පාමුල ආරම්භමට. අපි ඔබට සිහිපත් කරනවා මෙත්නෙත් පාමුල ආරම්භ කරන මොහොතේම අපි අද වැඩසටහන නිමාවට පත් කරන්නේ ධර්ම සාකච්ඡාවේ අවසාන භාගය වෙන් කරන්නේ රතන සූත්‍ර දේශනාවෙන් ඔබගේ ජීවිතයට ආශිර්වාදය ගෙන යමින්. ඒ නිසා ආරම්භයේදී ඔබට සිහිපත් කරනවා මේ භූමිය තුල ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනය තුල ඊයේ දිනයේ සිට විශේෂයෙන්ම මේ වෙනුවෙන් රතන සූත්‍ර දේශනා සජ්ජායනා කිරීම ආරම්භ කරලා තිබෙනවා. ඉතින් මේ ආශිර්වාදය ලබන්නට ඔබේ ජීවිතයට ආශිර්වාදය බෙදන්නට අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේ නිතැතින්ම යොමු වී සිටිනවා. ඒ නිසා ඔබ ගෙදර වතුර වීදුරුවක් හෝ වතුර බෝතලයක් තබාගෙන පිරිත් නූල් ඒ වතුර බෝතලයට සම්බන්ධ කරගෙන අපත් සමග මේ වැඩසටහන අවසානයේදී රතන සූත්‍ර දේශනාව සජ්ජායනා කරන්නට සෝදානම් වෙන්න කියලා වැඩසටහන ආරම්භයේදීම ඔබට සිහිපත් කරනවා. ඒ වගේම රටේ සිව්කොන රතන සූත්‍ර දේශනාව ඇතුළු මහා බලගත වූ පිරිත් සූත්‍ර දේශනාවල සජ්ජායනයන් සිදු වෙනවා. ඒ තුලින් ලැබෙනා වූ ආශිර්වාදය හැම හිතකටම ලං වේවාත් කියලා අපි බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද පෙරවරු 10ට ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවයි සියලුම මාධ්‍ය එකට එකතු කරගෙන කොරෝනා වෛරසය පිළිබඳව ඇත්ත නැත්ත පහදා දෙන වැඩසටහනක් ඔබට සමීප කරවන්නට බලාපොරොත්තු වෙමින් සිටින්නේ. ඒ නිසා net ඇසුරේ එම වැඩසටහනත් ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා කරමින් අද මෙත්නෙත් පාමුල වෙනුවෙන් දායකත්වයේ දරනවා සූර්යවැව පැරණි බැද්දේ වැව මහින්ද ස්ටෝර්ස්හි ප්‍රියනන්ද මහත්මයා ඇතුළු චම්පා පුෂ්පකුමාරි මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන් බොහොම ගෞරවයෙන් දායකත්වයෙන් අපේ හාමුදුරන් වහන්සේ වෙත දැහැත් පිළිගන්වා කරන මේ ආරාධනාව මතින් ඔවුන්ගේ යහපත් අභිමතාර්ථයන් සාක්ෂාත් වේවා. රටේ දුර්භාග්‍යමත් මේ व्यसनेන් පීඩාවට පත් වූවන්ට සැනසීම ලැබේවා. ලෝක සත්වයාට උතුම් වූ මෛත්‍රී ගුණානුභාවයෙන් ශාන්තියක්ම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේට ඇරයුම් කරනවා ආරාධනා කරනවා
අද මෙත්නෙත් පාමුල සද්ධර්මානුශාසනාව සිදු කරන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. තුනුරුවනේ ගුණ සිසිල රැඳෙන වියනයට රැඳෙන්නට සියලු දේවතාවෝ තුනුරුවන් ගුණ හදේ දරා සම්ප්‍රාප්ත වේවා කියලා ලස්සන සාදුනාදය. සාදු සාදු සාදු. බුදුරුවනට සදා කල්හිම සිරස නමා දම්රුවනට සදා කල්හිම තිදොර නමා සංගරුවනට සදාකල් තුන් සිතම නමා දෙවිඳුනි වඩිනු මැන ඇසුමට දහම අමා සමන්තාචක්ක වාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සසරට ප්‍රතිපක්ෂ දහමක් දෙසුව අමා බුදුගුණ සිහි කරමි හද පිරිබැතින් මෙමා මගේ හදවතම ලෝතුරු දම් දියෙන් තෙමා සිරිපා වඳිමි දැන් මම මගේ සිරස නමා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බේ තසංති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කତ୍වා නහනේයන ඝාතයේ සබ්බේ තසංති දණ්ඩස්ස සබ්බේ සංජීවිතං කියං අත්තානං උපමං කତ୍වා නහනේයන ඝාතයේති සුපුරුදු ලෙස තුනුරුවනේ අනන්ත කිරණ හදපත්තට සවන්පත් අතරින් යොමුවෙමින් හද මන්දිරය පුරාවට විසිර පැතිර යන මේ තුනුරුවන්ගේ ඇසිරිමත් ගුණ බලයෙන් නිකුත් වෙන ශක්ති ධාරාව
තම ශරීරය වටා භ්‍යාම ප්‍රභාවක් ගොඩනගමින් සියලු උවදුරු වලින් අත්මි දෙන්නට අවශ්‍ය නිබඳ ශක්තිය හැමට සැලසේවා කියලා පළමුවෙන්ම අධිෂ්ඨාන කරනවා. දහම් සවනට සුපුරුදු ලෙස සිය සිත පිහිටුවා ගත්ත පැවිදි උත්තම උත්තමාවන් වහන්සේ ලක්වැසි ලෝවැසි ධර්මකාමී පින්වත්නි, අදත් ඊටාම ආදරයෙන්, ඊටාම ගෞරවයෙන්, ඊටාම කැපවීමෙන් නිබඳව විමසා බලමින් අද දවසේ මෙත්නෙත් පාමුල සඳහම් දෙසුමේ දායකත්වයේ සමග සම්බන්ධ වෙන්නට ඉමහත් බලාපොරොත්තු හදේ තැන්පත් කරගත් සූරිය වැව පැරණි බැද්දේ වැව මහින්ද ස්ට්‍රෝසී අධිපති ප්‍රියනන්ද මහත්මාණන්, චම්පා පුෂ්ප කුමාරී මහත්මිය ප්‍රදාන කුලවංශයේ සදහැබර පින්නතුල්ලා මුළු මහත් ලෝකයටම දහම් ශක්තිය මුදා හරින්නට ශක්තිය දෙමින්, දායකත්වයේ දෙමින් ඒ තුළින් උපදවන උතුම් කුසල ශක්තියේ ආනුභාවය තම ජීවිත ගමනේ විවිධ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට කර ගැනීම සඳහා ආයෝජනය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඒ වගේම ලක්වැසි ලෝවැසි හැම දෙනාම අන් කවරදාටත් වඩා ධර්මයේ අනන්ත ගුණ රැඳුණු సంతానයක අයිතිය උපදවන්නේ මා ධර්මදේශනාව ආරම්භයේ මතක් කළා වගේ අපේ හදවත බුදුමැදුරක් කරගත් විට, සිල් ගුණයෙන් සවිමත් කරගත් විට, සද්ධර්මයේ උතුම් නාදය නිතර හද තුළ ගිගුම් දෙන විට, ආර්ය සංඝසෝභන ගුණ ටිකෙන් ටික හද මැදුර තුළ වැඩෙන විට මේ පවත්නා කොරෝනා වෛරසය නිසා හටගන්න විවිධ ආබාධ කර තත්ත්වයන් ගෙන් ජීවිතයේ මුදා ගන්නට, අන් අයට සත්‍යක්‍රියා කරන්නටයි අද දවසේ මේ බලය පාවිච්චි කළ යුත්තේ කියන කාරණාව අපේ සම්බුදු පිරිසට අමුතුවෙන් සිහිපත් කළ යුතු නෑ. අද දවසේ මෙත්නෙත් පාමුල වැඩසටහන සමාරම්භ කරන දායක පින්නතුන්ලගේ අරමුණක් තියෙනවා. අපේ ප්‍රේනන්ද පින්වත් මහත්මාගේ ජන්මදිනය 2020 3/16 වෙනි දිනට යෙදීම වෙනුවෙන් ආශිර්වාද කරන්නට. ඒ වගේම ශාසනික වශයෙන් අපි හැම දෙනාටම කල්යාණ මිත්‍රයෙකු හැටියට එක පැත්තකින් ආදරණීය සහෝදරයෙකු හැටියට, තවත් පැත්තකින් ආදරණීය දරුවෙකු හැටියට කටයුතු කරමින් දහම් නාදයේ ස්වරය විවර කරන්නට අපට අවශ්‍ය පසුබිම් ශක්තිය, ඒ විතරක් නෙමෙයි අපේ දහම් දැනුම උරගා බලන්නට අවශ්‍ය ප්‍රශ්නෝත්තර නගමින් මේ දහම් නාදයේ විසුරුවන්නට අවශ්‍ය සමස්ත ශක්තිය ලබා දෙන අපේ වරුණ එදිරිසිංහ ආදරණීය පුතණුවන්ගේ ජන්මදිනයත් අදයි. එනිසා කවදත් භික්ෂුවකට මෙන්ම මගේ රටේ ලෝකේ ජනතාව වරුණ පුතා කියන නම ඇහෙනකොටම ලොකු ලෙන්ගතුකමක් හදාගෙන තියෙන බව අපි දන්නවා. සමහර විට සමනානංච දස්සනං ඈත සිට ශ්‍රමණයන් වහන්සේ නමක් දකින්න එනවා වගේ වරුණ පුතා යම් තැනකද ඒ පුතණුවන් දකින්නට බලන්නට හඬ අහන්නට විතරක් නෙමෙයි, හඬ අසා ඇති කරගත්ත ප්‍රසාදය තවදුරට ශක්තිමත් කරගෙන එක වචනයක් හරි කතා කරන්න හිතලා එන පිරිස් බොහොමයි කියලා අපි දන්නවා. එනිසා මම සෙත් පතන්නේ එක පැත්තකින් පෞද්ගලික ජීවිත ගමනේ යහපත් ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ට සිද්ධ කරගන්නට වගේම මගේ ශාසනයට සවි බල දෙන්නට පුතුණි ඔයාට කාය බල, ඥාන බල, යෝධ බල, යෝධ වීරියම වැඩේවා කියලයි පළමුවෙන් ආශිර්වාද කරන්නේ. ආදරණීය වාසනාවන්ත පින්නතුනි, ධර්ම දේශනාව මේ මාතෘකාවට එළඹෙන්නට මත්තෙන්
අපේ වරුණ පුතා සිහිපත් කළා වගේ මම හිතනවා අපේ ධර්ම දේශනාව අන්තයේහි රතන සූත්‍රාන්ත දේශනාව සජ්ජායනා කරන්නට పూర్වයේහි කාලය ටිකක් පිරිමහ ගන්නත් ඕන නිසා අවබෝධය ලබා දෙන්නත් අවශ්‍ය නිසා පූර්විකාවක් හැටියට රතන සූත්‍රයේ අර්ථය පද්‍ය කීපයකට නගලා ආරම්භයේම සෙත් පැතුවොත් වඩා හොඳයි කියලා. එදා විශාලා මහනුවර රෝග බියෙන් හටගත්ත දුර්භික්ෂ බයෙන් ඒ වඩාත් ප්‍රචලිත වෙච්ච ඒ රෝග භය දුර්භික්ෂ භය නිසා අභාවයට පත්වුණු අමනුෂ්‍ය වර්ගයාගෙන් වඩාත් ඇලලී ගිය විසල්පුරයට භාග්‍යතුන් වහන්සේ වැඩම කළේ පින්වත්නි අයහපත් කිරණවලින් ඒ කිව්වේ භෞතික කිරණ අනිත් පැත්තෙන් අයහපත් වූ මිනිසුන්ගේ ආධ්‍යාත්මික කිරණ හරහා විෂම භාවයට පත්ව තිබිච්ච භූතලයට බුදු සිසිල දහම් සිසිල සංඝ සිසිල ඇතුළු කරවලා නැවත යහපත් අතට ඒ කිරණවලිය ගමන් කරවල මිනිස්සුන්ට හිතකාමී වන ආකාරයට පරිසරය සිසිල් කරලා වැස්ස නැති ලෝකෙට වැස්ස ලබලා දීලා රෝග භයෙන් මිනිස්සුන්ගේ ජීවිත අත්මුදවලා දුර්භික්ෂතාවයෙන් ඇලලී ගිය රටට ශස්ත්‍ර සම්පත් නැවත ලබා දීලා රටක් පෝෂණය කරන්නයි. සිහිනුවණින් අද ලෝකයම දිහා බලා ඉන්නකොට පේනවා මිනිස්සු මරණයේ දොරකොඩ සිට ජීවිතේ ඉල්ලා හඬනවා. ජීවිතේ ඉල්ලා හඬන්න උන්ට ජීවිතය නැවත ලබා දෙන අභයදානයක් වශයෙන් වගේම මෙතෙක් ඒ රෝගය නොවැළඳුණු ඇත්තන්ට ඒ රෝගය ඉදිරියටත් නොවැළඳී තිබෙන්නට ලෝකය පුරාවටම පිරිසිදු කිරණ ඇතුළත් කිරීම බාහිර කායික පිරිසිදු බව පාරිසරික පිරිසිදු බව වගේම දෙකටම වඩා බලවත් වෙන්නේ ආධ්‍යාත්මික පාරිශුද්ධතාවයයි. එදා විශාලා මහනුවර ඇතිවුණුවේ තුන්බිය දුරු කරන්නට අන් කිසිම උපක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ යෙදුවේ නැහැ. උන්වහන්සේ යෙදුවේ ආධ්‍යාත්මික කිරණ ශක්තිමත් කරලා ඒ ආධ්‍යාත්මික කිරණ අර විසම කිරණවලින් යුක්ත වෙච්ච නගරයට ඇතුළු කිරීමයි. ඒ කිරණ ශක්තිය අධ්‍යාත්මික කිරණ පිරිසුදු කිරණ ස්පන්දමාන වශයෙන් නිරතුරුවම යෙදමින් පිහිටමින් සතියක් පුරාම දේශනා කළ රතන සූත්‍ර දේශනාවෙන් විශාල ශක්තියක් ලැබුණා. ඒ රතන සූත්‍රයේ අදහස කෙටියෙන් මම මතක් කරන්නම් කියලායි ඔබට සිහිපත් කළේ. ඒ අදහස මෙහිමයි. යානීත භූතානි සමගතානි කියලානේ රතන සූත්‍රය ආරම්භ කරන්නේ නේද? එහි අදහස තස්බාහි භූතානි සාමේත සබ්බේ කියන ගාථාවීට ඇඳුණු දෙවනි ගාථාවයි. මේ දෙකෙහිම අදහස මෙහිමයි. අහසෙහි පොළවෙහි කොතැනක වේවා රැස්නෝ මනුස්ස දෙවියන් වේවා සොම්නස් ප්‍රමෝදිත හදවත් වේවා මගේ වදන් වෙත සවන යෙදේවා භූතයෝ හැම දෙන සවන් යොදත්වා මිනිසුන් දෙන පින් පඬුරු ලබත්වා හැම දෙනටම මෙත් සිතම වඩත්වා නොපමාවම හැම දෙන රැක දෙත්වා මනුලොව නාලොව
කොතැනක වේවා පවතින වටිනා ධනයක් වේවා තෙරුවන් ගුණයට සමනැත වේවාමි ඒ සත්‍යයෙන් සුවයම වේවා ශාක්‍ය මුනි මාගේ සම්බුදුරුවන රාගෙන් වෙන් වී නිමවන මරණ සසර නිමාවෙන සඳහම් රුවන සත්තිය වේවා ලැබදී සහන බුදුවරු දෙසුවේ මග්ග සමාධිය ප්‍රතිඵලගෙන දේ වහා සමාධිය ධර්මය රුවනකි වැඩෙන සමාධිය ඒ සත්තියෙන් ලැබෙයි අමාදිය ආර්ය අට පුද්ගල සංගරුවන 108 ගුණ සංගරුවන දණ්ඩීමෙන් සුව දේ සංගරුවන ඒ සත්තිය ලැබ දේසුව සහන සීල ගුණෙන් නිරතුරුවම හොබන ස්ථිර ගුණ ඇති මහා සංගරුවන කෙලෙසුන්ගෙන් මිදී මගේ සංගරුවන ඒ සත්තියෙන් වේවා සහන පොළොවේ සිට වූ ඉඳු කෙල ලෙසින මහා සුළඟටවත් වෙනසක් නොවන නොසැලී කිසිවිට අරි සංගරුවන ඒ සත්තියෙන් වේවා සහන ආර්ය සත්තිය සිත තුළ දකින උපරිම බවහත තුළ ලද නිවන උතුම්ය මට මගේ අරි සංගරුවන ඒ සත්තියෙන් වේවා සහන ත්‍රිවිධරැන් සිත තුළ සිඳ දමන සතර අපායෙන් නිසැකව මිදුන උතුම්ය මට මගේ මහා සංගරුවන ඒ සත්‍යයෙන් වේවා සහන වරදක් වූවේය සංගවා සිටින කරුණක් නැතේ මාගේ මහා සංගරුවන තුන්දොර පිරිසුදු වූ සංගරුවන ඒ සත්තියෙන් වේවා සහන
බක්මහතුල නීති තුරු මත පිපෙන මල්සේ බැබලේ මගේ දම්රුවන සකල සතට නීති සුවසෙත සදන ධර්ම සත්‍යයෙන් ලැබදේ සහන ලැබදෙන්නට තුන් ලොවටම සහන දෙසුවේදාමින් ලැබදී සහන අසම සමහි මට මගේ බුදුරුවන ඒ සත්‍යයෙන් වේවා සහන පුරාණයේ කළ පින් පව්ගෙවන නැවතත් නුපදින භවයක් නොවන මග පෙන්නුයේ මගේ සංගරුවන ඒ සත්‍යයෙන් වේවා සහන අහසෙහි පොළවේ කොතැනක වේවා රැස්සෝ මනුස්ස දෙවියන් වේවා මගේ වදන් වෙත සවන යොදත්වා බැති බරහදකින් බුදුන් වඳීවා බැති බරහදකින් දහම් වඳීවා බැති බරහදකින් සංගුන් වඳීවා ඒ සත්‍යයෙන් නිරෝගී වේවා ඒ සත්‍යයෙන් නිරෝගී වේවා ඒ සත්‍යයෙන් යුගයේ ඉතා වැදගත් වෙන්නේ අධ්‍යාත්මය තුලම අවබෝධය ගොඩනගලා ඒ අවබෝධයෙන්ම ගොඩනගෙන ගුණය අතිශයින්ම බලවත්. ඒ බලවත් ගුණය ගොඩනගා ගැනීමමයි ගොඩනගා දීමට මඟ පෙන්වීමමයි මේ වෙලාවේ පැවිදි අප විසින් කළ යුත්තේ කියලායි මම කල්පනා කරන්නේ. මේ හැම දිනාටමත් අපි දෙවන හෝරාව තුල නැවතත් සූත්‍ර දේශනාවෙන් ආශිර්වාද කරන අපේක්ෂාවෙන් නැවත නැවතත් හැම දිනාටම සැපයක් ශාන්තියක් යහපතක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. වාසනාවන්ත පින්නතුනි ධර්ම දේශනා පිළිවෙලේ අපි දැන් පැවිදි උතුමන් වහන්සේලා වෙනුවෙන් ගිහි පින්නතුල්ලා වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාවේ එහෙම නැත්නම් අවවාද ප්‍රාතිමෝක්ෂ දේශනාවේ අනූපඝාත ඒ කිව්වේ සත්ව ඝාතනය කරන්න එපා කියලා වදාළ අවවාදයයි. ඒ වදාළ අවවාදය කුළු ගැන්වෙන දේශන කීපයක් අපි ගොනු කරලා ඉඩ කඩ ලැබෙන විදිහට අදට මේ දේශනාව පවත්වාගෙන යන්නයි බලාපොරොත්තුව. පින්නත් ඔබට හොඳට හුරුයි සබ්බේත සම්ති දණ්ඩස්ස කියන ගාථාව. ඉස්කෝලේ යන පුංචි කාලෙත් හොඳට වනපොත් කළ ගාථාවක්. භාග්‍යවතුන් වහන්සේ නිතර දේශනා කරන්නේ තමන්ගේ හිතයි තමන්ගේ ගතයි උපමාවට අරගෙන සත්ව ඝාතනෙන් වැළකී ඉන්න කියලා. විශේෂයෙන් මේ යුගයේ මේ ඇතිව තියෙන භයංකර උවදුරු වලට එක හේතුවක් සත්ව ඝාතනය හා ඒ ඝාතනය වන සත්තුන්ගේ මස් මාංශ අනුභවයෙන්
ශරීරය තුළ ඇතිවෙච්ච රසායනික විෂ සහිත විපර්යාසය. ඒ නිසා අපි ආරාධනාවකුත් කරන්න ඕනේ පුළුවන් උපරිම වශයෙන් හැම රටක් තුළම අඩුගානේ මේ ගුණ බලය අත්හදා බලන්නවත් සකල සතුන්ගේ ඝාතකාගාරයට නවත්වලා මස් මාංශ පරිහරණයෙන් මුළුමනින් වැළකීලා චිත්තසංතානයත් කාය පාරිශුද්ධතාවයත් කියන මේ දෙකේම පාරිශුද්ධතාවය හදාගත්තොත් වටින කියන ශක්තියක් පින්නති ඔබ වටා ගොඩනගා ගන්න පුළුවන්. ගයක් තුල ගෙවල් ඇති ගමක් තුල ගම් ඇති නගරයක් තුල නගරය සහිත රටක් තුල රටවල් සහිත ලෝකයක් තුල ක්‍රමානුකූලව මේ ශාන්තිය බෙදාහැරින්නට අවශ්‍යම කාලයක්. මේ ධර්මතාවයේ වටහාගෙන අවබෝධයෙන් අපි ක්‍රියා නොකළොත් මේ මොහොතේ මුර්ග සංවාසාවෙන් ලෝකේ විනාශ වෙනටත් වඩා වේගයෙන් ලෝකේ විනාශ වීම වළක්වන්න බෑ කියන බවත් අපි මතක තියාගන්න ඕනේ. එනිසා අපි නැවත නැවතත් ආරාධනා කරනවා. විශේෂයෙන් බාහිර පාරිශුද්ධියට වඩා මිනිස්සුන්ගේ හදවත්වල පාරිශුද්ධතාවයේ බයි සිල්වත් ගුණවත් භාවයේ පාරිශුද්ධතාවයේ මයි මෛත්‍රී චින්තාවේ බලයමයි විශ්වයේ ශක්තිය බවට පත් වෙන්නේ. මිනිසාට නිරෝගී සම්පත්තිය උපදවන ප්‍රතිශක්තිකරණ හැකියාව වෙනුවෙන් මේ දවස්වල ලංකාවේ නම් මෙන්න මේ හෙළ ඖෂධ පාවිච්චි කරන්නේ. ඒ ප්‍රතිශක්තිකරණ හැකියාව ගොඩනගන්නනේ. දැන් මම මුලින් මතක් කළා වගේ මේ විදිහම භයානක තත්වයක් තමයි රෝගේ වැළඳුනොත් මැරෙන තත්වයක් තමයි විශාල මහනුවර තිබුණේ. ඉතින් ඒකට බුදුහාමුදුරුවෝ පෙරුම් කායම් බණිදි කිව්වේ නැහැ. ඒකට බුදුහාමුදුරුවෝ වෙන මොනවත්වත් ඖෂධ පාවිච්චි කරන්න කියලා වදාලේ නැහැ. මොකද ඒ සියල්ලෙන් ලැබෙන ශක්තිය බලය ගොඩනගන්න බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ශක්තිය ධර්මයේ තියෙන සත්‍ය සත්‍යානුභවය සහ එදා ආනන්ද මාහිමියන් වහන්සේ ප්‍රධානව ඒ වන විට පහළ වෙච්ච ආර්යයන් වහන්සේලාගේ අප්‍රමාණ ගුණ බලයේ කිරණ මිනිසා තුළ ඒ ප්‍රතිශක්තිය ඒ කියන්නේ වෛරසයක් පරාජයට පත් කරන්න ඕන කරන ප්‍රතිශක්තිකරණ හැකියාව ඒ කිරණ තුළ තිබුණා. ධර්මයේ සම්දිත්තික නම් අදත් අස්පනා අපිට ඒකේ ශක්තිය ඒ විදිහටම බලන්න පුළුවන් වෙන්න ඕන. අකාලික කල් නොයවා ඉක්මනින් අදාදම අපිට විපාක ලබන්නට ඕන කරන ප්‍රතිශක්තිකරණ ශක්තිය අදාදම ලබන්න ඕන කරන යුගයක අපි ජීවත් වන්නේ. එනිසා ඒ යුගය වෙනුවෙන් අපි නිතර දෑත් පිරිසුදු කරන වගේම නිතර හිත් පිරිසුදු කරගන්න නිතර ධර්මයට දෙන්න අන්න හොඳයි. දැන් පටිගත කරන්නට පිරිද්දේශනාවක්වත් කමක් නැහැ. හැම ගෙදරකම හීන් හඬින් මේ ශබ්ද ශක්තිය නිතර ගේ පුරා විහිදෙන්න පුළුවන් විදිහට ඔබේ හිතත් ඒ වෙනින් යොදවන්න හැම ගෙදරකම පහනක් දල්වන්න. ආගමික බෞද්ධ ආගමික වේවා අන්‍යාගමික වේවා සියලු තැන්වල පහනක් දල්වන්න. අදිෂ්ඨාන පහන හැටියට පහනක් දල්වන්න. ශාන්ති පහන හැටියට පහනක් දල්වන්න ක්‍රියාත්මක වෙතොත් යම්කිසි විශේෂ බලයක් ඒ ගෘහවස්තුව තුළ උපදවා ගන්න හේතුවක් වෙන බව නම් විශේෂයෙන් මම මතක් කරන්න ඕන ගෞරවයෙන්. ඉතින් පින්වත් ඔබට අර මම මතක් කළ සබ්බේත සම්ති ධන්දස්ස කියන ගාථා දෙකෙන් එකම වගේ අදහසක් එකම පද ටිකක් පෙනෙන්නේ. එක ගාථාවක කියවෙන අදහසට අනිත් ගාථාවේ තියෙන අදහස වෙනස් වෙන්නේ. එක ගාථාවක කියනවා සබ්බේත සම්ති ධන්දස්ස සියලු සත්වයෝම දඬුවමට බයයි. සියලු සත්වයෝම මරණයට බයයි. ඒ නිසා තමන්ගේ ජීවිතයට ආදේශ කරගෙන බලලා තමන් කොච්චර දඬුවමට බයද අත්තානං උපමංකත්වා තමන් උපමා කරගෙන නහනේ යන ඝාතය අනිත් අය ඝාතනය කරන්න එපා. අනිත් ගාථාවේ කියන්නේ සබ්බේ සංජීවිතම් පියං සියලු සත්වයෝම තමන්ගේ ජීවිතයට ප්‍රියයි. ඒ නිසා
තමන් උපමා කරගෙන අන්‍යයන්ගේ ප්‍රියජනනීය ජීවිතය ඝාතනය කරන්න එපා. අටුවාවේ සඳහන් වෙන්නේ මෙහිමයි. බියවෙති හැම දෙනම මරණයට දඬුවමට හොඳ නැහැ මරණ දඬුවම නැති වාරදකට තම සිත තම සිරුර අරගෙන උවමකට හැම සතෙකුටම මෙත් පතුරමු දියුණුවට. මං උපඝාත කියන වචනේ තෝරන්න ගැලපෙන වචනයක් මේ තුල තියෙන නිසා මේ ගාථා දෙක තෝරගත්තේ. ඒකේ පසුබිම් පුවතත් කෙටියෙන් සිහිපත් කළොත් හොඳයි. අපි දන්නවා බුද්ධ කාලීන සමාජයේ විනයානුකූල ධර්මානුකූල භික්ෂුන් වහන්සේලා සකස් වුණා වගේම අවිනයානුකූල වූ අධර්මවාදී භික්ෂූනුත් මේ ශාසනය ගොඩ නැගුණා. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ඉතින් සවග භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ මෙත්තිය බුම්මජකාදී වශයෙන් නම් 6කින් යුක්ත භික්ෂුන් වහන්සේලා 6 නමකින් හැදිච්ච කණ්ඩායම. ඒ අයත් අර මූලික භාග්‍යවතුන් වහන්සේ වදාළ විනයට එරෙහිව ධර්මයට එරෙහිව නොඑක ආකාර කටයුතු වල යෙදිච්ච භික්ෂුන් වහන්සේලා. තවත් භික්ෂු කණ්ඩායමක් හිටියා සත්ත රස. ඒ කිව්වේ භික්ෂුන් වහන්සේලාගේ 16 කණ්ඩායම. දැන් මේ 16 කණ්ඩායමේ භික්ෂුන් වහන්සේලා ලස්සනට වෙහෙසිලා බහන්සිලා සෙනසුන් පිළියෙල කළා. සේනාසනේ කියන්නේ පින්නත් ඔබ දන්නවා ඉන්නේ හිටින්න තන්නේ. ඒ ඉන්නේ තන පිළියෙල කළ ඉවර වුණාම අර චන්දිකාරකම් කරන සවක භික්ෂුන් වහන්සේලා වර්ග 6ක භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා අපටයි උතර අයිති කියලා සේනාසනේට අයිතිකම් කියලා ඔන්න රණ්ඩු කරන්න පටන් ගත්තා. අර භික්ෂුන් වහන්සේලා තරවඩු කරන්න පටන් ගත්තා, ගහන්න බඩින්න පටන් ගත්තා. දැන් උන්වහන්සේලා බියෙන් මරණ බයෙන් කෑ ගහනවා. භාග්‍යවතුන් වහන්සේටත් මේක ආරංචි වෙලා සවක භික්ෂුන් වහන්සේලා කැඳෙව්වා. කැඳවල ඇහුවා ඔබ වහන්සේලා මොකද 16 කණ්ඩායම එහෙම නැත්නම් සවක 14 භික්ෂුන් වහන්සේලාගේ සේනාසනේ උදුර ගන්න හදන්නේ මොකද රණ්ඩු කරලා? ස්වාමීනි අපිට බලය වැඩි. මොකද අපි පරණ මහාන වෙච්ච භික්ෂුන් වහන්සේලා. සතරස භික්ෂුන් වහන්සේලාගේ කණ්ඩායම ඔක්කොම බාල භික්ෂුන් වහන්සේලා අපිට වඩා. ඒ නිසා උන්වහන්සේලාට අයිතියක් නැහැ. අපට අයිති භූමිය වල සේනාසන තනන්න. ඒ නිසා මේ අපි උන්වහන්සේලාට ටිකක් තරවටු කරලා ඒ භූමිය ලබා ගත්තා තමයි. අන්න භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ තමයි මම මේ තාම කෙටියෙන් කාලය වෙන් කරගන්න මේ දේශනාව කරන්නේ. බුදුහාමුදුරුවෝ ඉහත ගාථා දෙක දේශනා කළා. අර මම කවියෙන් කියපු අදහසින් භික්ෂුන් වහන්සේලාට හික්මෙන්නට කියලා අවවාද කළා. ඔබ වහන්සේලා තමන් උපමා කරගෙන බලන්න අනිත් අය දිහා. අනුන්ගේ ජීවිත ඝාතනය කරන්න එපා. පින්වත්නි, ඒ නිසා මේ වන පොතේ උගන්වන වැදගත්ම ශික්ෂාපදවල පළවෙනි ශික්ෂාපදයනේ ප්‍රාණඝාත ශික්ෂාපදය කියන එක. මම මීට පෙරත් පින්නත් ඔබට මතක් කරලා ඇති. පන්සිල් වලේ පළවෙනි ශික්ෂාපදය මනවින්ම තෝරන සූත්‍ර දේශනාව තමයි සූත්‍ර නිපාතයේ ධම්මික කියන සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාවේ ප්‍රාණඝාතයේ පිළිබඳව තෝරන්නේ මෙහිමයි. පානානහානේ නචඝාතයේය නචානු ජඤ්ඤා හනතම් පරේසක් සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං යේ තාවරා යේ තසා සම්ති ලෝකේ. ඒ සරල අදහස අපි මෙහෙම ගමු. දැන් අපි දන්නවා පින්නත් ඔබට මේ වෙලාවේ මතු පිටින් ඇහුවොත් ප්‍රාණඝාත අකුසලයක් සම්පූර්ණ වීම සඳහා කරුණු කීයක් පෙරෙන්න ඕනද කියලා අපි පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න තියෙනවා. ධම්මික සූත්‍රයෙන් නෙමෙයි නිකන් සාමාන්‍ය. මොනවද ඒ කරුණු පහ? ප්‍රාණීක වීම, ප්‍රාණීක බව දැන ගැනීම, ඊළඟට මරණ චේතනාව පහළ වීම, ඊළඟට මරන්න උපක්‍රමයක් යෙදීම, ඊළඟට මරණයට පත් කිරීම.
ඔය කරුණු පහ සම්පූර්ණ වීමෙන් තමයි ප්‍රාණඝාතය පිරෙන්නේ. ඒක කොතෙන්වත් අදාළයි. නමුත් මේ ගාථාවේ කියවෙන අදහස අපිට හරි වටිනවා. මිනිස්සු අහනවානේ ප්‍රාණඝාත අකුසලය තමන් කරන්නේ නැතුව වෙන අය ප්‍රාණය නිරුද්ධ කරපු සත්තුන්ගේ මස් කෑවට කමක් නැද්ද ආදී වශයෙන් හැමදාම අහන ජනප්‍රිය ප්‍රශ්නයක් නෝක. ඒකට හොඳ උත්තරයක් තියෙනවා. දෙවනි පැයදී අවශ්‍ය නම් අහන්න පුළුවන්. නමුත් මම නොඅහ ඉන්න තමයි වැඩියෙන් කැමති. මොකද හැමදාම අහන ජනප්‍රිය ප්‍රශ්නයක් නිසා ඒක. යමෙක් තමා විසින් අර කියපු කරුණු පහ සම්පූර්ණ කරගෙන සත්‍ය ඝාතනය කළා. එතකොට කිසිම ගැටලුවක් නැහැ කුසලයේ සිද්ධ වෙනවනේ. හොඳයි තමන් ඝාතනය කරන්නේ නැහැ. වෙන කෙනෙකුට කියලා ඝාතනය කරනවා. මේක වෙන අවස්ථා නැද්ද? සල්ලි දීලා මිනිස්සු තමන්ගේ තරහකාරයෝ මරන්න කටයුතු කරන්නේ නැද්ද? එතකොට අර සල්ලි දුන්න මිනිස්සයාට ප්‍රාණඝාත අකුසලෙ පිරෙනවද නැද්ද? ප්‍රාණඝාත අකුසලෙ පිරෙනවා. අපි හිතමුකෝ කාමරේ මීයක් ඉන්නවා කියලා. තමන් මරන්නේ නැහැ. වෙන කාට හරි කියනවා අන්න අතර මීයක් ඉන්නවා. එච්චරයි කියන්නේ. මරන්න කියන්නේ. අන්න අතර මීයක් ඉන්නවා. හැබැයි හොඳ පොලිසාදියෙකුට කියන්න ඕනේ. මීයක් ඉන්නවා කිව්ව ගමන් එයා දන්නවා මේ කියන්නේ මීයා මරන්න කියන එක. එහෙම නැත්නම් අන්න අතන මේ මී පාසානම් ගෙරපුවා නම් තියෙනවා. එහෙම නැත්නම් කියනවා අහවල් කඩේ මී පාසානම් තියෙනවා. මේ හරියට මීයෝ එනවා. මේ ටවුන් එකට යන ගමන් මී කතුරක් ගෙනාවොත් හොඳයි. මී කූඩුවයි මී කතුරයි දෙක ගැන නිකන් මොකද අදහස? මීයෝ කොහොමද මීයෝ එක්ක ජීවත් වෙන්න බෑනේ. නෑ එක්ක ජීවත් වෙන්නත් බෑ. මීයෝ එක්ක ජීවත් වෙන්නත් බෑ. වේයෝ එක්ක ජීවත් වෙන්න තමාරුයි. ඒ එකේ මම නිකන් පොඩි ප්‍රශ්නයක් අහන්න මේ ඇස්සේ. මී කතුරක් ගෙනල්ලා තියෙන එක සහ මී කූඩුවක් ගෙනත් තියෙන දැන් දෙකයි. එතකොට දෙකෙම කරන්නේ මී අල්ලගන්න එක හෝ මරණ එක. මේකෙන් වැඩියෙන් පව් සිද්ධ වෙන්නේ මොකක්ද තිබ්බොත්? මී කතුරක් තිබ්බොත්. ඒ මී කූඩුව මේ කූඩුවට අල්ලලා මීයාගේ වාසස්ථානයේ. එතකොට මීයාගේ වාසස්ථානයේ අහිමි කිරීම නිසා පව් සිද්ධ වෙන්නේ නැද්ද? දැන් අපි මී අල්ලලා ගිහින් මී දෙනක් කියලා හිතමු. මී අම්මා කෙනෙක්. දැන් පැටව ගොඩකුත් ඉන්නවා. ඒත් අපි මේ මී අම්මා කොහෙර ගිහින් දානවා. දැන් මී පැටවට අම්මෙක් නැහැනේ. ඒකටත් අපිට පව් සිද්ධ වෙනවද නැද්ද? අපි නිකන් විවෘතව කතා කරමු. පව් සිද්ධ වෙනවා. එතකොට හැබැයි ප්‍රාණඝාත අකුසල සිද්ධ වෙන්නේ නෑ එක පැත්තකින්. නමුත් ප්‍රධාන මී දෙන මැරුවේ නැතුවට පැටව ඉපදී මැරෙනවා. මොකක් නිසාද පැටව ඉපදී මැරෙන්නේ? අම්මා නැති නිසා ඉපදී මැරෙනවා. භාග වෙලාවට ඕන කරන කිරි දීම හෝ මොකක් හරි ආහාර සපයා දීමට කෙනෙක් නැති නිසා පැටව ටික මැරිලා යනවා. එතකොට පැටව මැරුවේ අපි නෙමෙයි. අපි මේ කූඩුවට මහ මී දෙන අල්ලලා ගිහින් දැම්ම එක විතරයි කළේ. දැන් අර පැටව 5 දෙනෙක් හිටියා. පැටව 5 දෙනා දැන් මැරෙනවා කියලා අපි හිතමු. අර මේ කූඩුව ගෙනාපු ලොක්කිට ලොක්කට පව් සිද්ධ වෙනවද නැද්ද? පව් කීයක්ද? පව් 5යි. මේ කතුර ගෙනාවොත් එකයි නෙමෙයි 6යි. දැන් මේ කතුරට අහු වෙන්නේ මේ අම්මම නම් පැටව 5 දෙනාට කොහොමදවත් අම්මා ඉත් නැතුව යනවනේ. ඉතින් මේවා ටිකක් ප්‍රහෙලිකාත්මක සහ හොඳ සිහි කල්පනාවෙන් මරන්න ඕන කරන දේවල්. එතකොට ප්‍රාණඝාතය කියන එක තමන් මැරුවත් වෙන කෙනෙක් ලවා පානාන හානේ නච ඝාතය. ඝාතය කියන්නේ වෙන කෙනෙක් ලවා මරනවා නම් ඒත් ඒ අකුසලය අර ප්‍රාණඝාත අකුසලය කරන එක්කනට එනවා. දැන් ඕක සීලය අතින් වර්ධනය වෙලා ගිහිල්ලා උපසම්පදා භික්ෂුන් වහන්සේට පරාජික 4ක් තියෙනවානේ.
ඒ පරාජික හතරෙන් එකක් තමයි මරණ වන්නන්වා සංවන්නීය මරණායවා සමාදපෙය්‍ය කියන එක. ඒකේ අදහස යම් භික්ෂුවක් යම් කෙනෙකුට අපි උදාහරණයක් වශයෙන් හිතමු රෝග පීඩාදියක් විඳින්මින් දැඩි ලෙස වේදනාවෙන් ඉන්නවා. එහෙම නැත්නම් ලොකු මානසික ප්‍රශ්නයක් තියෙනවා. එයාට නිකන් භික්ෂුව කියනවා ඇත්තටම ඉතින් ඔහොම නම් ජීවත් වලට වඩා හොඳයි මැරෙන එක. ඔහොම නම් ජීවත් වලට වඩා හොඳයි මැරෙන එක කියලා යම් භික්ෂුවක් කියනවා. ගිහියෙකුට මේක අදාළ නැහැ මේ පැවිද්ද ගැන කතා කරන්නේ. දැන් පැවිද්ද අනුමත කළානේ. මොකද අනුමත කළේ? ඔහොම ඉන්නවට වඩා මැරෙන එක හොඳයි කියලා. එතකොට ඒක නරකක් පේන්නේ නැහැ අර පීඩා විඳින කෙනාට. එයා ඒ අනුව සියදිවි හානි කර ගන්නවා. අර භික්ෂුව මැරුවෙත් නැහැ. වෙන කෙනෙක් ලවා මැරෙවෙත් නැහැ. භික්ෂුව මොකද කළේ? මැරෙන එක හොඳයි කියලා අනුමැතියක් දුන්නා. ඒක පිළි අරගත් එක්කෙනා මලා. දැන් මං අහන්නේ අර මැරෙන එක හොඳයි කියලා කිව්ව භික්ෂුවට බලගතුම අකුසලය සිද්ධ වෙනවද නැද්ද? මිනී මැරීමේ අකුසලය. කෙනෙකුගේ මරණය අනුමත කරන එකත් භයානකයි. ඒ නිසා මේ ප්‍රාණඝාත අකුසල බලන්න ධම්මික සූත්‍රයේ කොච්චර ගැඹුරට තෝරනවද? වෙන කිසිම තැනක මෙච්චර ගැඹුරට තෝරන්නේ නැහැ සිල්පදේ. දැන් දෙකක් මතකයි තමා මැරුවත් වෙන කෙනෙක් ලවා මැරෙව්වත් සත්තු මරණයකට විරුද්ධ නොවී ඉඳීම. ඔන්න වැඩේ. දැන් අපි මාළුව මරනවා කියමුකෝ. මත්ස්‍ය පරිභෝජනය. එතකොට යම්කිසි රටක මත්ස්‍ය පරිභෝජනය හැම රටකම ලෝකේ අනුමතයිද නැද්ද? හැම රටකම අනුමතයිද නැද්ද කියලා මං අහන්නේ. මත්ස්‍ය ව්‍යාපාරේ තියෙනවනේ. මොකද ඒකට කියන්නේ මත්ස්‍ය සම්පත කියලානේ කියන්නේ. මත්ස්‍ය සම්පතක් වෙන්නේ මොකොත් නිසා නෙමෙයි කියනවනේ. මත්ස්‍ය සම්පතක් වෙන්නේ මරාගෙන කන්න පුළුවන් නිසා. ඒ වගේම අබේ භූමිය අරෙන්න සත්තු මරන්න පුළුවන් භූමිත් තියෙනවා ලෝකේ. නේද? අබේ භූමිය වල තමයි සත්තු මරන්න බැරි. දැන් අපි කියන්නේ මිගදායි කියලා කියන්නේ මුවන්ට අබේ දාණය දුන්න තැනට මිගදායි කියනවා. ඒ හැමතැනක්ම අබේ භූමියක් නෙමෙයිනේ. මෙන්න මේ කොටසේ සත්තු මරුවට කමක් නැහැ කියන එකක් කියවෙනවානේ. අතන එක භූමියක් අබේ දාණය කියලා වෙන් කළාම. එතකොට මම අහන ප්‍රශ්නය අපි අපෙන් විමසා ගත යුතු ප්‍රශ්නේ තමයි අර මත්ස්‍ය ව්‍යාපාරයට රටක ජනතාව හෝ කවුරු හෝ ඒ රටක තුළ ජීවත් වෙන අය විරුද්ධ නොවී ඉන්නවා නම් එතකොටත් අර සියලු සත්ව ඝාතනය කිරීමේ අකුසලයේ මාළුවා මරුවට කමක් නැහැ, මීයා මරුවට කමක් නැහැ, කරපොත්ත මරුවට කමක් නැහැ ආදී වශයෙන් කිව්වට අපි නිකන් කතාවට නිකන් ගමේ කොටි කතාවට කියන විෂගෝර සර්පයා දැකනාරු මෝලයා කියලා කියනකොට අදහස එක නෙමෙයි කියලා මං කියලා දීලා ඇති. නමුත් විෂගෝර සර්පයා කිරිපොවන්න කියනවා දූ මරන්න නැතුව කියලා කෙනෙක් අහන්න පුළුවන්. සත්වයාගේ වර්ගය මොකද්ද? මේ සත්තා මස් කන සතෙක්ද? මේ සතාගේ මස් කන්නේ නැති සතෙක්ද? මේ ධර්මයේ බුදුහාමුදුරුවෝ අනුමත කොල්ල තියෙනවායි කියලා ස්වාමීන් වහන්සේලා නම් කියනවා. මෙන්න මේ සත්තුන්ගේ මස් ඇරෙන්න අනිත් මේ සත්තුන්ගේ මස් කන්න එපා කියලා කියන එකෙන් මේ සත්තුන්ගේ මස් කන්න කියලා අනුමත කළා වගේ කියන අදහසක් තියෙනවා. එහෙම යම් එක අවස්ථාවක් මට හම්බුණා පොතේ එක භික්ෂුවකට දරුණු ආබාධයක් හට ගන්නවා. මට මතක නැහැ කොන්දේ අමාරුවක්ද බඩේ අමාරුවක්ද කියලා. හොද්දටම අන්තිමයි. බුදුහාරෝ දන්නවා මේකට කකුළු මාළුවක් වළඳුවොත් හරියනවා. උන්වහන්සේ භික්ෂුවට කියනවා ඔයගොල්ලන් මගෙන් ප්‍රශ්න අහන්න නම් මම්ම පිහියක් දෙන එක මේ කරන්නේ මාම කපා ගන්න. ඉතින් අර වරුණිය ලියන්නේ දැන් මම. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ වදාරනවා අර භික්ෂුව පින්නපාත යන්න. මේ දැන් බැරි ගා තියෙන භික්ෂුව මොකුත් දන්නේ නැහැ. දැන් පින්නපාත යන්නේ කොහොම මේ භික්ෂුව කල්පනා කරනවා පින්නපාත යන්න ඕන.
බුදුහාර කිව්වේ නිකන් නෙමෙයි හේතුවක් ඇතුව. පින්නපාත ගිහිල්ලා එක්තරා ගෙදරක් ළඟ නැවතිලා ඉන්නකොට ඒ ගෙදර හිමියෝ කකුළු මාළු හදලා බත්තු වෙලා තවත් ව්‍යංජන හදලා දැන් දොරකොටට වෙලා ඉන්නවා. ඉන්නකොට දකින්නවා මේ බැරි ගාති හාමුදුරුවමක් වඩිනවා. දැන් ඔබට ඕනෑ තරම් ප්‍රශ්න අහන්න මේකේ තියෙනවා. නමුත් අනවශ්‍ය ප්‍රශ්න අහහා කාලය ගන්න එපා. මට ඕන කරලා තියෙන්නේ මේකේ මූලික කාරණා කියන්න. උදාහරණයක් වශයෙන් මේ ධර්ම කාරණාත් එක්ක තව බොහෝ ලස්සන කතා පුවත් වල විස්තර කරන්න. දැන් අරහාවදුරුවන්ට කකුළු මාළු කකුළු ව්‍යංජනත් එක්ක බත් හම්බ වෙනවා. උන්වහන්සේ ඒ ගෙදර ඉඳලා වළඳනවා. වළඳපුවාම පුදුම අමාරුවකින් පුදුම වේදනාවකින් උන්වහන්සේ හිටියේ. මරණින්මුත් මෙයින් අත්මිදීමක් නැහැ. බුදුහාම මේක දැකලා තමයි අර උයපු මාංශය අර ගෙදර දාන් කෑමට හදපු මාළු ටික වැළඳුවොත් මෙයාට හරියයි කියලා. කණේ අමාරුවක්. ලොකු කණේ අමාරුවකුත් හැදිලා තිබුණා. හරියට සිසිල් දිය ධාරාවක් නෑව වගේ මුළු ඇඟම සිසිල් වේගන යන්න පටන් ගත්තනේ අර එක කකුළු මාළු කටක් වළඳනකොටම. රෝගී සුව වුණා. පින්නොත් ඔබට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර ත්‍රිකෝටික පාරිශුද්ධික මාංශය කියන එකට මම ඔතෙන්ද ඒ ටික කියලා තිබ්බම ආයෙ ප්‍රශ්න අහන්නේ. භික්ෂුව වෙනුවෙන් අර ගෙදර කකුළු මාළු හැදුවද? භික්ෂුව නිසා කකුළුව මැරුවද? දැන් මේ භික්ෂුන් වහන්සේලාට කකුළු මාළුව පූජා කළා හැබෑව. නමුත් හැදුවේ කාගේ පරිභෝජනය සඳහාද? ගෙදර අයගේ පරිභෝජනය සඳහානේ. එතකොට අකුසලයේ සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්න ඕන කාටද? භික්ෂුවටද අර ගෙයි හිමියන්ටද? දන් දීම කුසලයක්. ඒක වැළඳීම අර භික්ෂුවට පාප කර්මයක් වෙන්නේ නැහැ. මොකද මේවා විස්තර කරලා දුන්නම විවිධ ප්‍රශ්න මගෙන් අහලා තියෙනවා. සමහර අය ලියලත් තිබලා තියෙනවා. දානෙට මේ මස් මාංශ දුන්නම වළඳන අයට පවු නැද්ද කියලා. දැන් මේකට හොඳ උත්තරයක් දෙන්න බෑ. නිර්මාංශ වෙන එක තමයි හොඳම. දැන් මේ බුදුහාමුදුරුවෝ මේ නිර්දේශය දුන්නේ කකුළු මාළු උයන ගෙවල් වලට ආරාධනා කරලා යන්න කියන එක නෙමෙයි. නැත්නම් ඒකත් වරදවා ගන්න. අපි කියලා නෙමෙයි නත්තල් වලට අහවලුගේ ගෙවල් වල අහවල් මස් වියනවා. ඒ හින්දා ඒ පැතර පින්නපාත ගියොත් මොකක් හරි හම්බෙයි කියලා හිතාගෙන ගියොත් ප්‍රාණඝාත අකුසලයට මාත් ඔය පැත්තේ එනවා නත්තල් වලට අවුරුදු කන්න මාත් ඔය එනවා කිව්වොත් අර දැන් මේක හරි තර්කානුකූලව තේරුම් ගන්න ඕන. දැන් භික්ෂුවක් එනවා අවුරුද්දට මං එනවා කියනකොට කුකුල් මස් ටිකක් එළු මස් ටිකක් තවන්න හරක් මස් ටිකක් දුවන්න පීනන විගිලන ඔක්කොම අවුරුද්දටනේ උයනවා. දැන් අර භික්ෂුව කිව්වනේ එයාත් එනවා කියලා. ඒ හාමුදුරුවෝ ගහනවා සමහර වෙලාවට මොනවද ඔබ වහන්සේ ඉතින් මස් මාංශ වලින් කැමති මොනවටද? මං කකුළු මාළු වලට තමයි මම නම් කැමති. කකුළු මාළුත් ගැනක් තියෙනවා. දැන් අපි නිකන් ධර්මයේ තාර්කිකව බලන්න බෑ. දැන් අර හාමුදුරුවෝ පින්නපාත වැඩිය කකුළු මාළුව හම්බ වුණා. මේ හාමුදුරුවෝ දැන් අවුරුද්දට එනවයි කියලා ඇහුවා මොනවද කන්න කැමති කියලා එහෙම විශේෂ දෙයක් නැහැ කිව්වා කියලා හැදුවොත් ප්‍රශ්නයක් නැහැ. මං කකුළු මාළු නම් කැමති කිව්වම කකුළු මාළුව හදලා තියෙනවා. දැන් අර පළවෙනි භික්ෂුවට මං කියවනේ අකුසලයක් නැහැ කියලා. දැන් දෙවෙනි භික්ෂුවට අකුසලයක් නැද්ද? ඇයි අකුසලයක් එන්නේ? කියලානේ ඉල්ලා ගන්නනේ. තමා වෙනුවෙන් ඒක හදලා තියෙන්නේ. දැන් පළවෙනි රෝගී භික්ෂුව වෙනුවෙන් නෙමෙයි කකුළු මාළුව හැදුවේ. දැන් අර දෙවෙනි භික්ෂුවට අකුසල කර්මයක් සිද්ධ වෙනවා. ප්‍රාණඝාත අකුසලයට දායක වීමක් වෙනවද නැද්ද? කෙනෙකුට තර්කානුකූලව ඉඳගෙන මතු පිටින් හිවැකි ඉල්ලුව ඒවම උයන්නේ කිව්වෙත් නෑ. කැමැති මොනවද කියලා කැමැත්ත කිව්ව මිසක් මං එන්නම් කකුළු මාළුත් තියලා තියන්න කිව්වේ නෑ. කිව්වා වගේ තමයි අර ඇහුවම කියන්නේ. පැහැදිලිද මම මේ කියන්නේ? එතකොට ඔන්න මම මේ කතා කරගෙන ගියේ මරුවත් තමා මරුවත් අනුල්ලවා මැරෙව්වත් මරණයක අනුමත කළත්
ඒ සත්ව ඝාතනයේ විරුද්ධ නොවී හිටියත් මේ හැම එකකින්ම මොකද්ද සිද්ධ වෙන්නේ? ප්‍රාණඝාත අකුසල. එතකොට සමහර කෙනෙකුට යම් රටක පරිභෝජනයෙන් වැළකී ඉන්නවා. මේක හරි තර්කානුකූලව විසඳන්න ඕන එකක්. මේ සූත්‍රයට අදාළව නම් මාස් මාංශ වලින් වැළකී ඉන්නවා. ඒ රටේ දැන් අපි හිතමු ගෙදරක කෙනෙක් මාස් මාංශ වලින් වැළකී ඉන්නවා. මගෙන් ප්‍රශ්න අහන්න එපා කියලා ආයෙත් කියන හැබැයි මම. මොකද උත්තර දෙන්න බැරි ප්‍රශ්න ඕවා. ඉවරෙකුත් නැති ඒවා උත්තර දීලා. ගෙදරක දෙන්නෙක් ඉන්නවා නිර්මාංශයි, තුන් දෙනෙක් ඉන්නවා මාංශිකයි. දැන් අර දෙන්න ප්‍රාණඝාතයෙන් අත්මිදීමේ පින ලබනවද නැත්නම් ඒගොල්ලොත් අරකට අහු වෙනවද? මේ සූත්‍රයට අදාළව නම් ඒගොල්ලෝ පරිභෝජනය කරන්නේ නැහැ. නමුත් පරිභෝජනය කරන එකට හේවත් සත්ව ඝාතනයට විරුද්ධව ඒගොල්ලෝ හඬක් නගන්නේ නැහැ. දැන් අපේ රටේ හඬක් නගනවා නම් නගන්නේ ගව ඝාතනයට විතරනේ. හැබැයි මතක තියාගන්න මේ වර්තමාන විපත්ති වල වැදගත්ම අංගයක් මේ ගව ඝාතන නිසා සිද්ධ වෙනවා. ගව ඝාතන විතරක් නෙමෙයි හැම සතෙක්ම සතෙක්. මෙතන කිව්වේ සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කර්තවාන හනේ යන ගාතේ. දැන් වැදගත් සත්තු වැදගත් නැති සත්තු මාංශයට සුදුසු සත්තු මරුවට කමක් නැති සත්තු මරුවට කමක් නැති සත්තු නොමරා සිටිය යුතු සත්තු එහෙම එකක් බුදුබණේ නෑ කොතනකවත්. මෛත්‍රී වඩනකොට බුදුහාමුදුරුවෝ මෛත්‍රී වඩන්න කියලා තියෙන්නේ එක දෙක තුන් සත්ත්ව කොටසකට නෙමෙයි. සකල සත්වයන්ටම මෛත්‍රී වඩන්න ඕනේ. ඒ නිසා වටිනාම නිර්වචනයක් තියෙන තැනක් හැටියට ධම්මික සූත්‍රයේ මම ওই ප්‍රාණඝාතයට දාලා කාරණා ටික විතරයි කතා කළේ. නමුත් පංචශීලයේම තෝරලා දෙන එක හොඳයි කියලා හිතන තරමටම අදින්නා දානය ගැන කියන්නේත් එහෙමයි. කාමමිත්‍යාචාරය, මුසාවාදේ, සුරාමේරේ අර කුරු ධර්ම ජාතිකේ කියා දුන්නා වගේ ඊටාම ගැඹුරට මේ සූත්‍ර දේශනා මේ ටික තෝරනවා. දැනට අපිට ලැබෙන කාලය හිඟ නිසා අවසන් කරනවා. එක කතාවක් විතරක් කියන්නම් ගව ඝාතනේ මතක් වෙච්ච වෙලාව ඒක කියලා ඉවර කරොත් හොඳයි. ගවයන් මරලා මස් කන මිනිහෙක් ඉන්නවා. විකුණලා ජීවත් වෙනවා. ඒකෙන්ම අදලා කනවා. දැන් මිනිහා විකුණලා හොඳ මස් ටිකක් ගෙදරට ගෙනත් දීලා නෝනට දීලා කිව්වා මේක උයහන් මම වතුර ටිකකුත් නාලා එන්නම් කියලා ගිහින් වතුර ටිකක් එහෙම නාන්න ගියාම අර මිනිස්සයාගේ යාළුවෙක් ගෙදෙට්ට එනවා. මේ සල්ලි ඕන තරම් දෙන්නම් මට හරක් මස් ටිකක් දෙන්න. අනේ නෑ හරක් මස් නෑ මේ අපේ මහත්තයාට මේ මස් නැතුව කන්නම බෑ. ඒ නිසා මහත්තයාට උයන්න ගත්ත ටික විතරයි තියෙන්නේ. අනේ ඒක එහෙම කොහොමද අපි හැමදාම මස් ගන්නවා අද මට පරක්කු වුණා. ඉතින් ඒ නිසා මට එන්න බැරි වුණා. වහාම මේ මස් ටික දෙන්න කියලා අර මස් ටික බලහත්කාරකමෙන් අරන් ගියා. අර ගෙදර උන්ද කෑ ගහද්දි. දැන් මිනිහා නාලා ආවා. එවිල්ලා අහනවා නෝනාගෙන් කෝබම් මස් මේ මම මේ කියන්නම හිටියේ බලන්නකො ඔයාගේ යාළුවෙක් ඇවිල්ලා බලහත්කාරකමෙන් මේ උයන් දීලා මස් ටික අරගෙන ගියානේ. එහෙමද මට මස් නැතුව බත් කන්න බෑ කියලා මිනිහා ගත්ත කැත්ත. පිළිකන්නට ගිහිල්ලා බැඳලා ඉන්න ගොනෙක්. ගොනාගේ කටට අත දාලා ඇදලා අරගෙන දිව කැපුවා. දිව කපලා ගෙනල්ලා ඉක්මනින් උයලා දැන් මේක උයපන් කියලා කිව්වා. දැන් අර ගොනාගේ කටින් ලී වැක්කෙරෙනවා. දිවේ චූටි කෑල්ලා ඉතුරු දැන්. දැන් මිනිහා බත් උයලා බත් එක බෙදාගෙන දැන් දිව කෑල්ලත් බත් එකේ තියාගෙන පළවෙනි බත් කට කනකොටම කර්ම විපාකයේ මහත බලන්න මොකද උණයි කියලා අහලා තියෙන මේ කතාව. දිව ගැලවිලා වැටුණා. දිව කැඩිලාම ඇවිල්ලා වැටුණා බත් එකට. මිනිහා කෑ ගහනවා, මරණ තෝරන දෙනවා, ගේ පුරාම දනගා ඇවිදිනවා, ලේ වැක්කෙරෙනවා ගේ පුරාම. මේ කියනවා පාර පුතේ මෙහාට වරේ. උඹටත් මේ පාප කර්ම විපාක විඳින්න සිද්ධ වෙනවා. උඹ මං ගැන හිතන්න එපා. මා පුතා ගෙදරින් පැනලා ඵලයක්. දැන් මිනිහා ගෙදරින් පැනලා ගියා. අර මිනිහාගේ බැඳි මැරුණා. අවීචි මහා නරකයේ උපන්නා. අර ගොනාක් මලා. අන්න අකුසල කර්මය. ගොඩක් අකුසල කර්මයේ එක මේක බලවත් අකුසල කර්මයක් බවට පත් වෙලා බලන ditta ධම්මේ දිනේ වශයෙන්. දැන් පුතාගේ කතාව ඇතුලින් හරි ලස්සනයි.
එයා ගිහිලා රත්තරන් බඩු හදන එක්කෙනෙකුගේ ගුරුවරයෙක් ළඟ රත්තරන් බඩු හදන්න ඉගෙනගෙන ඒ කර්මාන්තේ පුහුණු වුණා. දවසක් ඒ ගුරුවරයාට ගමනක් යන්න සිද්ධ වෙලා රත්තරන් බඩු හදන්න බාරගත්තු වැඩක් තියෙද්දි ඒ ශිෂ්‍යයාට කියලා යනවා පුතානේ රත්තරන් බඩු ටික තියෙනවා හදලා තියන්නකෝ හොඳට හදන්න යෑ කියලා ගියා. ඇවිල්ලා බලනකොට Tamanටත් වඩා අවදි පුතා රත්තරන් බඩු ටික හදලා. හරි සන්තෝෂයි මිනිස්සයාට කල්පනා කරනවා මෙයා කොහෙ ගියත් හොඳ ධනවත් මිනිහෙක් වෙනවා. මට තාත්තා එහෙම වුණාට පුතුන්ට හැදෙන්න පුළුවන් ඕන්නා. සමහර අය තාත්තගේ මිම්මෙන් පුතා මනින්න නරකයි ඒ නිසා. අම්මගේ මිම්මෙන් දුව පුතා මැනලා තීරණයකට එන්න හොඳ නැහැ. සමහරට ඒගොල්ලෝ කොයිතරම් සමහරට නොමග ගියත් දරුවෝ මහ කීර්තිදරෝ දරුවෝ බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා කාගේවත් දිහා බලලා මේ අහවලාගේ කොල්ල මේ අහවලාගේ කෙල්ල කියලා නිନ୍ଦා අපහාස කරන්න එපා කවදාවත්. ඒක කරන්න එපා. දැන් මේ දරුවා කල්පනා කළා ගුරුවරයා මගේ දෝණි කසාද බඳලා දෙන්න ඕන. හැබැයි අර මනුස්සයා කිසිම පිනක් දහමක් කළේ නැහැ. දැන් දුව කසාද බඳලා දුන්න ව්‍යාපාරය තව දියුණු වුණා. මෙයාට හිතෙනවා අනේ අපි මේ තාත්තා මාව හදාගත්ත තාත්තා නෝනගේ තාත්තා මොකුත්ම පිනක් දහමක් කුසලයක් කොලේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ප්‍රධාන මහා සංඝයා වහන්සේලාට දානයක් දෙන්න ඕනේ. දැන් ගිහිල්ලා ආරාධනා කළා බුදුහාමුදුරුවනේ අපේ තාත්තා මොකුත් පිනක් කළේ නැහැ. ඒ නිසා තාත්තට ජීව දානයක් දෙන්නයි ආසා. මේ ජීවත් වෙන මම පින්නතුල්ලා කොහොමටත් ජීවිතේ තමන් මිය ගිය අය වෙනුවෙන් දන් දුන්න ඇරෙන්න තමන් ජීව දානේ දීලා නැහනේ. ජීව දාන පාංශකූලය කියලා එකකුත් තියෙනවා. ජීව පාංශකූලේ මතක වස්ත්‍ර පූජාව. ඒක ජීවිතේ කරගත්තොත් හොඳයි. හැබැයි 4 නමක්වත් වැඩමුවන්න ඕන මතක වස්ත්‍ර පූජාවකට. ජීවදාන පින්කමකට නම් එක නමකුත් ඇති. වඩාත් හොඳයි 4 නමක් වැඩමුවලා ජීවදාන පින්කමක් කවුරුත් ජීවිතේ කර කියාගන්නේ. මරණාසන්න වෙලාවේ බණ විතරක් නෙමෙයි. ජීවදාන දානමය පින්කමක් කරන්න. දැන් පුතා දානයක් දීලා ජීව දානයක් කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කළා. ආයෙ ටික දවසක් ගිහිල්ලා ආයෙත් දානයක් දීලා භාග්‍යතුන් වහන්සේ කිව්වා භාග්‍යතුන් වහන්සේ මේ දානේ ආනිසංසෙ මම මොකවත් බලාපොරොත්තු වෙන්නේ මේ තාත්තා පිනක් දහමක් කළේ නැහැ. ඒ නිසා මේ තාත්තට ජීව දානයක් හැටියටයි මේ දාන දෙන්නේ. බුදුහාමුදුරුවෝ ලස්සන ගාථා දෙකක් දේශනා කළා. ඒකේ අදහස කෙටියෙන් මම මෙහෙම කියන්නම්. ගැලවී වැටෙන්නට ලං වුණු ඉදී වැටි කොළයක් ලෙසට ඔබ මරණය ළඟම සිටි. මේ වෙනකොට අපිට දැනෙනවා නම් කවුරු හරි මරණාසන්නයි කියලා මේ රෝගී තත්ත්වයන් නිසා හරි අපි කළ යුතු දෙයක් අඟවන්නයි මේ ටික මතක් කළේ. ඒකටයි ලහිලහියේ කෙටියෙන් ඉක්මනින් මේ කතා පොත මතක් කළේ. හරණට ගිමන් එහි යන විට තැනක වැටේ නිවසක් නොමැත මඟ උවරන ගැනුම වටි. උපාසක මහත්තයා දැන් ගමන යන්න ලෑස්ති ඔබ මරණයට ළඟයි. එහෙ ඔබට ඕනකට මෙවලන් සපයන්න කෙනෙක් නැහැ. තමන්ම ගෙනියන බඩු ටික ලෑස්ති කරගත්තොත් හොඳයි. මේ පුතා කරලා දුන්නේ ඒ ටික. තමනට තමන්මය කරගෙන නිති පිහිට දන්නා බණ දහම් නුවණැත්තෙකු ලෙසට යලිපදුම ජරාවද මරණය කුමට මග උපකරණගෙන යනු මැන බාඹලොවට. මේ දාන දීලා මේ වැටෙන්න ආසන්න කොළයක් වගේ ඔබේ ශරීරය දැන් කියලා ශරීරයේ අනිත්‍යතාවය පෙන්ලා උපමාවකින් කියා දුන්නු බණ අහලා අර කිසි කුසලයක් නොකරපු තාත්තා අනාගාමී බවට පත් වෙච්ච නිසායි ඔයාට බඹලොවට යන්න මේ පින උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කළේ. ඒ නිසා පින්වත්නි මේ තුලින් අපිට බොහෝ දේ තියෙන එකට ගන්න. පුතා තාත්තා අවීචි මහනරකේ උපන්නා ප්‍රාණඝාත කරලා. ඒක අනුමත කළේ නැති පුතා. ඊට දායක නොවෙච්ච පුතා. ඒ අකුසලයේ කරන තැන හිටියේවත් නැතුව පැනලා ගිය පුතා. කොයිතරම් ජීවිතේ වාසනාවන්තයෙක් වුණාද. එවැනි පුතෙක් ලබාපු හැදූ තාත්තා කොච්චර වාසනාවන්ත කෙනෙක් වුණාද. ඒ නිසා
අපිට බොහෝ දේවල් ජීවිතයේ ආදර්ශ වශයෙන් මේ කතා පුවත් වලින් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. හැමදෙනාගේම ජීවිතේට මේ දහම් රසය, දහම් අවබෝධය, ආධ්‍යාත්මික ශක්තිය පිණිස වේවා. නැවත නැවතත් ඔබට සිහි කරන්නේ හදවත බුදු කුටියක් වේවා. ඒ තුලින් බුදු කිරණ විහිදේවා. හදවත දහම් කුටියක් වේවා. ඒ තුලින් දහම් කිරණ විහිදේවා. හදවත සුපටිපන්න මාවතේ හිත් වඩන සංඝ ගුණයන්ගෙන් පිරුණු හද මණ්ඩලයක් සංඝාවාසයක් වේවා. ඒ තුලින් පිවිතුරු කිරණ මතුවේවා. ඒ කිරණ භ්‍යාම ප්‍රභාවෙන් ඔබේ ජීවිතයට කිසිම උදුරක් බාහිර වශයෙන් වන්නට නොදී ඇති උදුරු අත්මුදුන්ටත් ග්‍රහපල දොස් සඳුරු උදුරු වලින් අත්මිදෙන්නටත් වෛරස් ආදීන් ඇතිවෙන්නා වූ අතුරු අන්තරාවන්ගෙන් අත්මිදෙන්නටත් මේ සියලු කුසල ධර්මයන් උපනිශ්‍රේ වේවා, උපනිශ්‍රේ වේවා, උපනිශ්‍රේ වේවා කියලා අදිෂ්ඨාන කරමින් අද චම්පා පුෂ්ප කුමාරී පින්වත් දියණිය, ප්‍රියනන්ද පින්වත් පුතණුවන් කියන බුදු දරු දෙපළ මහින්ද්‍රී ස්ට්‍රෝස් පැරණි බැද්දේ වැව සූරිය වැව සිට පැමිණ මේ පින්කම සිද්ධ කරමින් ප්‍රියනන්ද පින්වත් මහත්මයාට ජීවදානමය ධර්ම දානයක් හැටියටයි උපන්දින වෙනුවෙන් අද මේ පින්කමේ දායකත්වය දරන්නේ. මටත් සෙත් ප්‍රාර්ථනා කොට තිබෙනවා නිදුක් නිරෝගී සුවය සමගින්. ඔගේ මහින්ද්‍රී ස්ට්‍රෝස් ව්‍යාපාරික ස්ථානයේ වසර 30ක් පෙරීම නිමිත්තෙන් එහි ගනුදෙනුකාර බවතුන් ඇතුළු සියලු දෙනාටමත් කුලවංශයේ පින්නතුන්ලාට දූ දරුවන්ටත් ආශිර්වාද කොට තිබෙනවා. විශේෂයෙන් තතුනිමේ සාදෝනිගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා ප්‍රියනන්ද පින්වත් මහත්මයාගේ මෑණියන් සිව් මාසකට පෙර අභාවයට පත්ව තිබෙනවා. එල්.පී. සෝමාවතී ආදරණීය අම්මාට අද වැනි දිනක ජීවිත දාණය දුන් මගේ අම්මාට බුදු බව ලැබේවායි කියා පුතණුනි ඔබ ප්‍රාර්ථනා කරනවා. නිසකයි net fm ගුවන්විදුලියේ අධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් ඒ පවුල් වල සියලු දෙනාටමත් ආශිර්වාද කරමින් සියලු කටයුතු සාර්ථක කරගෙන ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කර තිබෙනවා. ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලුම ශ්‍රාවක පිරිසට නිවන් අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමින් ප්‍රියනන්ද මහත්මයාත් චම්පා පුෂ්ප කුමාරී මහත්මියත් අමාරු වැටිලා අවුරුදු 20ක් වෙනවයි කියලා සටහන් කරලා තියෙනවා. ඒ කියන්නේ 20 වෙනි විවාහ සංවත්සරය නිමිත්තෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මා කිව්ව විදිහට කොරෝනා වෛරසයෙන් ඇලලිය ගිය ලංකාවත් ලෝකයත් එයින්වත් මිදේවා. හැමගේ ජීවිත සුවපත් වේවා. සකල ප්‍රාර්ථනා සමෘද්ධ වේවා කියලා විශ්වාස කරමු. ඉෂ්ඨාරක්ෂක දෙවියන්ට මෛත්‍රියෙන්, දයාවෙන්, ආදරෙන් ආරාධනා කරලා පින් දෙමු. මගේ රටත් ලොවත් සුරකින්නට දෙවියන්ගේ දේවානුකම්පාව යෙදේවා කියා. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. සාදු සාදු. මෙතන පාමුල ධර්මානු ශාසනාව නිමාවට පත් උනේ. අපේ බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා නැවත සම්බන්ධ වෙන්නේ ඔබට රතන සූත්‍ර දේශනාව ඇතුළු සෙත් පිරිතේ ආශිර්වාදයේ ලංකරණය අපේක්ෂාවෙන් මේ ඇති වී තිබෙන තත්වයන් එක්ක පීඩාවට කලබලයට පත් වුණු හැම දිනාගේම සිත් නිවන්නට තමයි හැමදාම අපි මේ වගේ උතුම් කටයුතු සිදු කරන්නේ. අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා හැම දිනම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙනවා. ඔබ පිරිත් පැන් ටිකක් ඒ වගේම පිරිත් නූලක් සූදානම් කරගෙන අපිත් සමග එකතු වෙලා මෙත්නෙත් පාමුල ඊළඟ සාකච්ඡා වාරයට යොමු වෙන වෙලාවේ කරන ආශිර්වාදයෙන් ජීවිත සනසවා ගන්නට සූදානම් වෙන්න කියලා ඇරයුම් කරමින් විරාමයක් සඳහා යොමු වෙනවා. මෙත්නෙත් පාමුල අපි නැවත සම්බන්ධතාවය ලබා ගන්නවා ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයට. විශේෂයෙන්ම අපි මේ පැය තුල ධර්ම සාකච්ඡාවටත් වඩා ඔබට ආශිර්වාද කරන්නට මේ ඉතිරි කාලය යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ මේ භූමිය තුල ඊයේ දවසේදී පිරිසූත්‍ර දේශනා සජ්ජායනා කරමින් රතන සූත්‍රයේ සජ්ජායනා කිරීම ආරම්භ කරලා තිබුණා. ඒ වගේම අපි දැක්කා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ දවසේදී රතන සූත්‍ර දේශනාව සජ්ජායනා කරන්න ආරම්භ කරලා තිබුණා. ඒ වගේම ලංකාවේ විවිධ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන රටට සෙත්පතලා ලෝකයට සෙත්පතලා එවැනි උතුම් වූ පිරිත් සූත්‍ර දේශනා සජ්ජායනා කරමින් ආශිර්වාද ලබා දෙන මේ පින්කම ආරම්භ කරලා තිබුණා.
එනිසා අපි රටම මුළු මහත් රටේම තිබෙන ශක්තිය තමයි මේ තුනුරුවනේ ශක්තිය. ඒ ආශිර්වාදය ලං කරන්නට තමයි මෙත්නෙත් පාමුලේ මේ අවසාන විනාඩි කිහිපයේදී අපි යොමු වෙන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අපි මේ ආසන්න කාලේ කොරෝනා වෛරසය නිසා ඇතිවුණු තත්ත්වයන් එක්ක සමාජයේ වෙනස්කම් දුටුවා. ලෝකයේ පිළිගැනීමේ ආචාර විධි පවා වෙනස් වුණා. අපේ ලාංකීය ක්‍රමයට ආසියානු ක්‍රමයට ආයුබෝවන් කියලා පිළිගන්න තරමට සමාජයේ ලෝකයේ ඇසැරුණා. ඒ වගේම අපි මේ ලංකාවට කොරෝනා වෛරසයත් එක්ක දුටු විශේෂත්වය තමයි අපේ හික්මීමක් නොමැතිකම නිසා ඇතමුන්ගේ ක්‍රියාකලාපයන් නිසා විවිධ පීඩාවන් සමාජය තුළ දකින්නට ලැබුණ. සමහරු අනවශ්‍ය කලබලයට පත් වෙලා තිබෙනවා. ඒ වගේ දේවල් තුළ වියලි ආහාර ද්‍රව්‍ය එතකොට මේ වගේ දේවල් වැඩි වශයෙන් රැස් කරගෙන ආරක්ෂා සොයන්න පටන් අරන් තිබෙන. ඉතින් මේවාට වඩා කලබල නොවි මෙවැනි තත්ත්වයක් තුළ හික්මීම ඇති කරගෙන සහ අවබෝධය ඇති කරගෙන මේ කටයුතු වලට යොමුවීම හරි වැදගත් වෙනවා. ඒ තුනුරුවනේ ආශිර්වාදයත් ඒ තුළ තමන්ගේ ජීවිතයේ ආශිර්වාදයක් බවට පත් වේවි නේද? අපේ හැමදෙරනේ අපි අද වැඩසටහනේ මේ සාකච්ඡාවට යොමු වෙන මොහොතේ පිරිස් සූත්‍ර දේශනාවලට යොමු වෙන මතෙන් මේ පිළිබඳ පොඩි අවධානයක් අපේ සමාජයට තිබිය යුතුයි කියන කාරණේ පැහැදිලි කළ යුතුයි. පින්වත් ඔබ හැමට තුනුරුවන්ගේ අනන්ත ගුණසරණ අනුභවයෙන් සනසිල්ල යහපත නිරෝග සම්පත්තියම වේවා කියලා කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. අපට සමහර රෝග ස්වභාවිකව වැළඳෙනවා වගේම සමහර රෝග බය නිසා වැළඳෙනවා. දැන් පමණ ඉක්මවා යමකට බය වුණොත් තැතිගත්තොත් සමහර විට ඒ නිසා ඇතිවෙන රසායනික ප්‍රතික්‍රියාව ශරීරයේ හරි අහිතකරයි. ඒ අහිතකර රසායනික ස්වභාවය කරන කොටගෙන අර බාහිරින් ඇතිවෙන වෛරසයන් ශරීරයේ වැළඳ ගන්නට තියෙන ඉඩකඩ බොහොම වැඩි. අනිත් එක අපි හිතමුකෝ යම් ආකාරයකට අපට අගහිඟයක් වුණා අගහිඟයක් වෙයි කියන හැඟීමෙන් මිනිස්සු අර කිව්වගේ තොග ගණන් තොග පිටින් බඩු ගෙවල් වල ගොඩ ගහ ගන්නවා. නමුත් රජයක් හැටියට මේ වගකීම බාර අරගෙන නිරන්තරයෙන් කියනවා කවුරුවත් කලබල වෙන්න එපා. අවශ්‍ය කරන ඉන්ධන තියෙනවා. අවශ්‍ය කරන තොග භාණ්ඩ දැන් මේ අවුරුද්දක් තාහාපුරා කියලා ළඟවින් ඉන්න වෙලාවේ කොහොමත් රජයක් විසින් මේ භාණ්ඩ තොග රැස් කරලා තිබෙනවා කිසිම හිඟයකින් තොරව. මාස ගණනාවක් මේ රෝග තත්ත්වය ඇදගෙන යන්න සිද්ධ වුණත් අපට අගයකින් තොරව යමක් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් ආත්මාර්ථකාමී වෙන්නත් හොඳ නැහැ. අපි හිතමු තියෙන දේ අපිට බාහන්න හිඟ වුණා කියලා. නමුත් ඇති තැන් වල ගොඩ ගහගත්තාම නැති තැන් වලට මොනවද? අපි කවුරුත් සමසේ කාලා බීලා ඉන්න ඕන හැමෝම මිනිස්සු නේද කියන හැඟීමත් හිත තුළ ඇති කර ගන්න ඕන. සහපයාමතුර අපි දැක්ක නිරෝධායනයට යොමු නොවිච්ච පිරිසුත් ඉන්නවා. ඔව් ඇත්තට මම ඒක තමයි මේ ඊළඟට කියන්නේ හිටියේ. දැන් ඔවුන් හොරෙන් පැනලා ඇවිල්ලා ගෙදර විදේශවල ඉඳලා ඇවිල්ලා ඒ අය හිතනවා ඒගොල්ලෝ ලොකු ජයග්‍රහණයක් කරගත්තා කියලා. බැලුවම තනියම පරාජය විතරක් නෙමෙයි සමහර පවුලක් පිටින්ම පරාජයටපත් වෙන එක කාරණාවක්. ඒ කියන්නේ ඔබ වහන්සේ කියපු මනුෂ්‍ය ඝාතනයටත් හේතු වෙන්න පුළුවන්. ඇත්තට මනුෂ්‍ය ඝාතනයට හේතු වෙන්න පුළුවන්. මේක ඕනෑකමින්ම කරගන්න දෙයක්. අනිත් එක සමහර අයගේ තත්ත්වෙට මදි කියලා හිතනවා. රටවල් ඉඳලා අපි ලොකු මිනිස්සු හැටියට ඉඳලා යාවේ. රටවල් වල ගියාම අපි දන්නවා ලොකු මිනිස්සුන්ට ජීවත් වෙන හැටි රටවල් වල. රට උණ හැදෙනවා. ඉතින් මෙහෙ රට උණ හැදෙනවනේ. එයාපෝට් එකේ මෙහෙට බහිනකොට උන් හිතාගෙන ඉන්නේ නිකන් සූර විමනෙන් ඇවිල්ලා බහිනවා කියලා. ඉතින් ඒ හින්දා මේ තනිය කාටත් AC රූම්ස් ඕන. ඉතින් එක එක්කනට AC කාමර දෙන්න කිව්වොත් එහෙම නිරෝධායනයට ලක් කරන්න තව අපිට වෙන රටක් හොයන්න වෙනවා වෙනම නිරෝධායන රටක් හැටියට. ඒ සීතලට කොරෝනා වැඩි වෙනවා. වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මිනිස්සුන්ගේ තියෙන හරිම ආත්මාර්ථකාමී සහ කලබලකාරී මෝඩ සිතුවිලි කියලා කිව්වොත් තේරෙන භාෂාවෙන් හුඟක් හොඳයි. ඒ ආත්මාර්ථකාමීකමින් අත්මිදුනොත් අපිට හුඟක් දුරට හැමෝටම සාහනය උදාපත් කරගන්න පුළුවන්. එතකොට දැන් නිරෝධායන වැඩපිළිවෙලයි කියලා කියන වචනය පාවිච්චි කරන්නේ කාටවත් දඬුවම් දෙන්නවත් නීතිමය පැත්තකටවත් නෙමෙයි. ඒගොල්ලන්ට රෝගී තත්ත්වයක් තිබුණොත් ඒ රෝගී තත්ත්ව සමනය කරන්නත් අලුතින් රෝගී තත්ත්වයක් ඇති වෙනවා නම් ඒක ව්‍යාප්ත කිරීම වළක්වා ගන්නත්. ඉතින් ඒ නිසා කවුරුත් මේ වෙලාවේ ඉවසන සුළු ස්වභාවයෙන් රටක් යම් තීරණයක් ගන්නවා නම් ඒ තීරණය හොඳයි කියලාත් අපට වැටහෙනවා නම් සමස්තයත් පිළිගන්නවා නම් අපි ඒ තීරණයට අවනත වෙන එක නේද වඩා හොඳ. මේ වෙලාවේ කවුරුත් නම්‍යශීලී චරිත බවට පත් වෙනවා නම් මම මුලින් මතක් කළ හැටියට ඒ ආගමිකයෝ දැන් මේ සෙත් සාන්තිය තව ටිකකින් සිද්ධ කරන්නේ බෞද්ධයට පමණක් නෙමෙයි. සකල සත්වයන්ටම සෙතසුව ශාන්තිය උදාපත් කරන්න. කිතුණු බැතිමතුන්ලා ඒ යාඥාව කරන්නේ කිතුණු බැතිමතුන් සඳහා පමණක් නෙමෙයි.
සියලුම සත්‍යයන් වෙනුවෙන් සියලු ආගමිකයන් මේ වෙලාවේ තම තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය විශ්වයට මුදා හරිමින් විශ්වයේ තියෙන මේ අහිතකර తত্ত্বය සමනය කිරීම සඳහා අවශ්‍ය කරන ශාන්ති කර්ම ඉදිරිපත් කිරීම තමයි ගොඩක් වැදගත්. ඒ නිසා මේ පිරිත් දේශනාව බෞද්ධයන් අබෞද්ධයන් සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් ශ්‍රවණය කරන්න ඕනේ. එහෙම අපේ හඳ තව කාරණාවක් දැන් මේ කොරෝනා වෛරසය නිසා එහි විනාශය පිළිබඳව නැත්නම් මෙහි ව්‍යාප්තිය අවම වීම පිළිබඳ හේතු සාධක වෙනකොට සෙල්සියස් අංශක 29ට වැඩි උෂ්ණත්වයකදී මේ විනාශ වෙනවා කියන කාරණය ප්‍රචලිතයි. දැන් අපේ රටේ වර්තමානයේ තියෙන එවැනි උෂ්ණත්වයක්. ඉතින් ඒක පැත්තකින් අපිට අපේ රටට මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න, ඒ වගේම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙන රටක්. ඒ නිසා මම හිතන්නේ මේකත් එක අතකින් අපේ රටට ලොකු වාසනාවක්. ඔව් අපිට බොහෝ සමහර දේවල් දැන් අපි ගත්තොත් අපි මේක ආශිර්වාදයක් කියනකොට වතුර නැති ගම් පිටින්ම දැන් ලිං හිඳිලා. එයා හිතන්නේ කොහොමද ඒක යහපතක් බවට පත් වෙන්නේ අපිට බොන්නවත් වතුර ටික නෑ නේද කියලා. ඉතින් ඒ නිසා ඇත්තටම ඒ පැත්ත නෙමෙයි ආත්මාර්ථකාමී වතුර ටික නැති එක නෙමෙයි හිතන්න ඕනේ. ඊට වඩා ලොකු වාසනාවන්ත දෙයක් අපිට ලැබෙනවා. ඒ තමයි මේ රෝගී තත්ත්වය සමනය කරගැනීම සඳහා මේ වියලි කාලගුණය අපිට බෙහෙවින්ම මහෝපකාරී. ඒක හැම වෙලාවෙම මම අහගෙන මාධ්‍යවලත් කියනවා. එහෙමයි. හොඳයි අපි එහෙමනම් මේ සියලු දෙනාට ආශිර්වාදය ගෙනන රතන සූත්‍ර දේශනාව ඇතුළු පිරිත් සූත්‍ර දේශනාවල ආශිර්වාදය ඔබට ලං කරන්නටයි සූදානම් වෙන්නේ. අද සවස් 6 ඉඳලා පහන් කන්ද විශේෂ ආශිර්වාද පූජාව තුලිනුත් net රේඩියෝ ඔස්සේ ආශිර්වාදයෙන් ඔබට ගෙනෙනවා. දැන් ඔබ සූදානම් කරගත්තු පෑන් බඳුන පිරිත් නූල ළඟ තබාගෙන අපත් සමග එක් වෙලා අපේ ගෞරවනීය මහා සංඝරත්නය කරන්නා වූ මේ ආශිර්වාදයේ ජීවිතයට ලං කරගන්නට, ඒ වගේම රෝගී තත්ත්වයෙන් පීඩා විඳි සියලු දෙනාට ශාන්තිය ලැබේවා කියලා චේතනාව ඇති කරගෙන මේ රට තුල මෙවැනි රෝගී තත්ත්වයන්ගෙන්, මේ වගේ වෛරස් තත්ත්වයන්ගෙන් වෙන පීඩාවන් අවම වේවා, හැම දිනාටම සිත ශාන්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනාව හිතේ දරාගෙන අපි ඒ උතුම් වූ පරිත්‍රාණ දේශනාවන් වෙතට යොමු වෙන්නට සූදානම් වෙන්නේ. සඳහා බොහොම ගෞරවයෙන් අපේ කැටවල හේමාලෝක නායක හම්දුරන් වහන්සේ ප්‍රධාන සාදුතර මහා සංඝරත්නයට ආරාධනා කරනවා. හොඳයි පින්වත් ඔබ හැම දිනාටම හැම පිරිත් දේශනාවකම සමාරම්භයේ සිද්ධ කරන්නක් මෙන් විපත්ති පටිභාහය සියලුම විපත්තීන් ප්‍රතිභ්‍යානයේ වෙමින් දුරින්ම දුර වෙමින් සබ්බ සම්පatti සිද්ධිය ආයුවන්න සැප බල ප්‍රඥාවය නම් සියලු සම්පත් සෑදීම සඳහා සියලු දුක්ඛ බය රෝග උපද්‍රවයන් සියල්ල විනාශ වීම සඳහා මේ පරිත්‍රාණ දේශනය හේතු සම්පන්න වන බලවත් සත්‍ය ක්‍රියාවක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දැන් දේවතා ආරාධනාවට සම්බන්ධ වෙමු. සාදුනාදයක් පවත්වන්නට හැමදෙනාම සාදු සාදු. ඒ වගේම මේ දේශනාවේ විශේෂයෙන් මේ දේවතා ආරාධනාව හැමදෙනාම ලියාගෙන හෝ ඔබේ පිරුවානා පොත් වහන්සේ සතුව තියෙනවා මේ උපග්‍රන්ථය කියලා එකක්. ඒ උපග්‍රන්ථය තමයි මේ පිරිත් දේශනාවේ මේ පුරාණ දේවතා ආරාධනාව ඇතුළත් වෙන්නේ. ඒ දේවතා ආරාධනාවත් ඉදිරිපත් කිරීම තමන්ගේ ගෙදර දොරට වත්තට පිටියට ගමට රටට ශාන්තියක් උදාපත් වෙන බව විශේෂයෙන්ම සිහිපත් කරමින් දැන් මේ දේවතා ආරාධනාව ආරම්භ කරනවා. සග්ගේ කාමේච
වාත්තං කෙත්තේ බුම්මාතං තොදේවා ජල තල විසම යක්ඛ ගන්ධබ්බ තිත්තං සාන්තිකේදං මුනිවර වචනං සාධව මේ සුනංදෝ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යානිද භූතානි සමාගතානි සබ්බේව භූතා සුමනා භවන්තෝ ආදෝපි සක්ඛච්ච සෝනන්තෝ භාසිතා තස්මාහි භූතානි සමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජා දිවාචරත්තෝ චහරන්ති බලින් ජීවිතං ඉදවා හුරං වා සබ්ගේ රාතනං පනිතං සමං අත්තේ තථාගතේන ඉදං
බුද්ධේ රාතනං පානිතේන සච්චේන අමතං පනිතං යදාජ්ජගාසංක්‍ය මොනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ධම්මේ රාතනං පානිතං ඒතේන සච්චේන සෝදේවෝ යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයේසු චින් සමාධිමානං තාරිකං යමා සමාධිනාතේන සමෝන විඤ්ජති රාතනං පානිතං ඒතේන සච්චේන සෝවාතිවෝ යේ පුග්ගලාට සතං පසත්තා චාන්තාරියේතානි යෝගානි හොන්ති දක්ඛිනේයා සුගතස්ස ශාවකා සංගේ රතනං පනිතං ඒතේන සච්චේන සෝවාති හෝතෝ යේ සුප්පයුත්තා මනසා දල්ලේන පත්තාමතං විගයිහ ලන්දාමෝදානිම් බෝතෙන් බොන්ජමා ඉතං පිසංඝේ රතනං පනිතං කිලෝ පඨවින් සිතෝසියා තතුපමං සප්පුරිසං වදාමි
ඉදං පිසංගේ රතනං පනිතං ඒතේන සච්චේන සෝවාති හෝතු යේ ආරිය සච්චානි විභාවයන්ති පිතේ හොන්ති බුසප්පමත්තා ඉදං පිසංගේ රතනං පනිතං ඒතේන සච්චේන සෝවාති හෝතු සහවස්ස දස්සන සම්පදාය විචිකිච්ඡිතං ච සීලං බතං වාපි යාදති කිංචතුහ පායේ ච විපාමුත්තෝ සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සෝවාති හෝතු කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උද්ධචේතසා පබ්බෝ සෝතස්ස පටිච්චාදාය සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සෝවාති හෝතු වනප්පගුම්බේ අත්ථ පොසිතක්ගේ වරං ආදේශයේ නිබ්බාන ගාමෙන් පරමං ඊතං බිබුද්දේ රතනං පනිතං ඒතේන සච්චේන සෝවාති හෝතු වරෝ වරා
වරං ආදේශං ඊතං පිබුද්දේ රතනං පනීතං නසත්තේන සෝවාත්තියෝ කීනං පුරාණං නවං නත්ති සම්භවං විරාත්තාජතෝයාතිකේ භවං ඒකීන බීජා විරුල්ලිච්ඡන්දා නිබ්බං දේරාජාථායං පදී බුද්ධං පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සෝවාත්තේවෝ යානිද භූතානි සමාගතානි බොම්මානි වායානිව තාලේ තථාගතං දේව මනුස්ස පූජිතං බෝධං ආවාසාම සෝවාත්තේවෝ යානිද භූතානි සමාගතානි බොම්මානි වායානිව තාලේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නවසාම සෝද්දේයෝ යානිද භූතානි සමාගතානි බොම්මානි වායානිව තාලේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සෝවාත්තේයෝ සබ්බේ බුද්ධා බලප්පත්තා අරහං තානං චතේජේන රාස්තං වංගාමි සාවබ්බ පින්වත් ඔබ හැම දෙනාටම ඒ අසිරිමත් රතන සූත්‍රාන්ත දේශනාවේ අසීමිත අනුහසින් දුක්ඛ භය රෝගෝපද්‍රවයන් අභිනවයෙන් ලං නොවේවා පවතින දුක්ඛ භය රෝගෝපද්‍රවයන් සංසිඳේවා මගේ මව්බිමටත් ලෝක ධාතුවේ සකල සත්වයන්ටත් සෙතක් යහපතක් ශාන්තියක් සනසුමක් අභිවෘද්ධියක් නිබඳව සිදුවන පරිත්හා තානං රක්කති කියලා වදාළ පිළිවෙලින් හාත්පස සංරක්ෂණය සිදු වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි ආශිර්වාදයත් සමග අපි ඔබට සිහිපත් කළා අද සන්ධ්‍යාවේ සවස 6ට පහන් කන්ද ආශිර්වාද පූජාව තුලදී අපේ හාමුදුරන් වහන්සේ දේශනා කළා වගේම රතන සූත්‍ර දේශනාව ඇතුළු පරිත්‍ර දේශනාවන් ශ්‍රවණය කරලා හිත සංසුන් කරගෙන මෙවැනි ඕනෑම තත්වයක් තුළ තමන්ගේ හිතේ ශක්තිය ගොඩනගලා ඒ රැස් කරගන්න කුසල සම්භාරය මේ විශ්වයට මුදා හැරලා මුළු මහත් සමාජයටම මුළු මහත් මිනිසත් වගටම සතා සීපාවන් ඇතුළු හැම දිනාටම මෛත්‍රී සහගත හැඟුමින් සෙත් පතන්න. එය අපේ රටේ මෙවැනි රෝග පීඩාවන්ගෙන් පීඩා විඳින ඇත්තන්ට සුව ශාන්තිය උදෙසාම වේවා. ඒ හැම දිනාගේම සිත් තුළ මේ ධර්මයේ තියෙන උතුම් පණිවිඩයේ ආශිර්වාදයෙන් සියලු රෝග පීඩාවන්
වලින් ඇතිවෙන්නා වූ පීඩාවන් සමනය වෙලා හිත ශාන්තිමත් වී මේ උතුම් වූ ධර්මයේ අවබෝධයටත් එය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද වැඩසටහන නිමා කරන මොහොතේ සිහිපත් කරන්නට ඕන අපි ලබන මාර්තු 28 වෙනිදා නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ ශාක්‍ය සිංහ රන්සෑය විවෘත කිරීමේ පින්කම ශාසනයට පූජා කිරීමේ පින්කම ඊට සමගාමී ආනන්ද බෝධීන් වහන්සේලා පූජා කිරීමේ පින්කම සිදු කිරීමට බලාපොරොත්තු වෙන සිටි. නමුත් පවතින තත්වයේ තුල විශේෂයෙන්ම වැඩි පිරිසක් එකම ස්ථානයකට ඒකරාශී කරගෙන මෙවැනි පින්කම් සිදු කරන්නට එපාය කියන කාරණය සමාජගත වෙලා තිබෙන්නේ රජයේ පිළිබඳව දැනුවත් කරලා තිබෙන්නේ වැනි වටපිටාවක් තුල අපි පින්කම తాවකාලිකව ඉදිරියට ගෙන යන කල්පනා කරලා තිබෙන නිසා ඉදිරියේදී මේ පින්කම පැවැත්වෙන දිනය සහ වේලාව ඔබට net ඔස්සේම දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි සිහිපත් කරනවා මේ දවස්වල ලංකාවේ මේ පීඩාව නිසා කොරෝනා වෛරසය නිසා පීඩාවට පත් වුණු හැමදෙනා වෙනුවෙන් මෙවැනි ආශිර්වාද පින්කම් සංවිධානය වෙනවා. එහිදීත් අපි සිහිපත් කරන්නට ඕන අපේ හැමදෙරනේ එකම තැනකට ඒකරාශී වෙන්න එපා වැඩි වශයෙන්. ඒ නිසා Taman ඉන්න ස්ථානයක ඉඳලා විහාරස්ථානවල ගෞරවනීය මහා සංඝරත්නයේ උතුම් කටයුතු සිදු කරනවා. Taman ඉන්න ස්ථානයක ඉඳලා එවැනි කටයුතු වලට සහ සම්බන්ධ වෙලා නැත්නම් මේ පිළිසූත්‍ර දේශනා සජ්ජායනා කරමින් ආශිර්වාද ප්‍රාර්ථනාව සිදු කරමු. ඒ ආරාධනාවත් ඔබට කරමින් අද දවස තුල මෙත්නෙත් පාමුලෙන් අපි සමුගන්න සූදානම් වෙන්නේ. අපේ ගෞරවනීය ආරාධනෙන් අද දවසේ මෙත්නෙත් පාමුල තුල හිත සැනහෙන බුදුදහමේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කිරීමේ වාග්ය අපට හිමි කර දෙමින් ඉනික්බිතිව මේ රත්න සූත්‍ර දේශනාවේ ආනුභාවය සමස්ත ලක්ධරණී තලයේ මෙවැනි පීඩාවන්ගෙන් පීඩාවට පත් වුණු හැමදෙනා වෙනුවෙනුත් ඒ වගේම සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙනුත් ආගම් ભેදයකින් තොරව සමස්ත ලෝකවාසීන් වෙනුවෙනුත් මේ උතුම් පිරිතේ ගුණ බලය සමාජගත කරමින් ආශිර්වාද කළ අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයට මෙහෙණින් වහන්සේලාට පුදුම සතුටක් දැනුනේ මේ ධර්ම මණ්ඩපය වටා භික්ෂූන් වහන්සේලා අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන කරගෙන මෙහෙණින් වහන්සේලා බොහොම ගෞරවයෙන් මේ උතුම් කටයුත්ත සිදු කළේ. ඒ ආශිර්වාදය තුල උන්වහන්සේලා රැස් කළ කුසලයේ ආශිර්වාද බලයෙන්ුත් ඔබට ශාන්තියක් වේවා. ඒ කුසලයේ අප තුළට එකතු කරන්නට ආශිර්වාද ගන්වන්නට කටයුතු කළෝ අපේ පූජනීය නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයට මෙහෙණින් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්ම අවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ මෙත්නෙත් පාමුලෙන් සමුගන්නේ. ඔබට පෙරවරු 10 සිට සමීප කරවන්නට බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් එක්ව සිදු කරන සමස්ත මාධ්‍ය එකට ඒකරාශී කරගෙන සිදු කෙරෙන්නා වූ කොරෝනා වෛරසය පිළිබඳව ඇත්ත සහ නැත්ත මේ පිළිබඳව පුළුල් විග්‍රහයක් කෙරෙනේ වැඩසටහන ඔබට සමීප කරවීමේ අපේක්ෂාව තිබෙනවා. ඒ නිසා දිගටම net සමග රැඳෙන්න ආරාධනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.